අයිබෝන් පුතේදුවේ 2023 පළමු කණ්ඩායම අද දවසේ පන්ති ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පුතේ අපි ගිය සතියේ සාකච්ඡා කළේ ආවස්තික පිරිවැය පිළිබඳව. අපි ගිය සතියේ සාකච්ඡා කළේ මොන ගැනද පුතේ? ආවස්තික පිරිවැය ගැන. මොකක්ද ආවස්තික පිරිවැය කිව්වේ? පොඩ්ඩක් නිර්වචනය බලමු. මෙතෙක් උගන්වපු සියලු වීඩියෝ YouTube එකේ ප්ලේලිස්ට් එකක් හදලා තියෙනවා. ඒ ප්ලේලිස්ට් එකට ගියාම සම්පූර්ණ උගන්වපු ටික පිළිවෙලට වැටෙනවා. හරිද? රයිට්. ඒක ඉතාම පහසුයි ඔබට. යන්න ආවස්තික පිරිවැය. මොකද ආවස්තික පිරිවැය කියන්නේ අපෝ මේ හික සම්පත් වලට තියෙනවා පුතේ මොනවද? විකල්ප ප්‍රයෝජන. හික සම්පත් වලට මොනවද තියෙන්නේ? හික සම්පත් වලට තියෙනවා පුතේ මොනවද? විකල්ප ප්‍රයෝජන. මොනවද තියෙන්නේ? විකල්ප ප්‍රයෝජන. මේ හික සම්පත් වලට තියෙනවා පුතේ මොනවද? විකල්ප ප්‍රයෝජන. දැන් උදාහරණයක් ගත්තා ඔන්න ඉඩම් මක්කර එකක්. ඉඩම් මක්කර එකක් ගත්තා. සරලව අපි ගමු. ඉඩම් මක්කර එකක් තියෙනවා. මොන සම්පතක්ද පුතේ? හිග සම්පත. හිග සම්පත. මොනවද පුතේ මේවට තියෙන විකල්ප ප්‍රයෝජන? අපි ගමු තේ වගාව, රබර් වගාව, කුරුඳු වගාව, පොල් වගාව. මේ පෙළ ගස්සලා තියෙන්නේ මොන පිළිවෙලටද? වැදගත්කමේ පිළිවෙලට. මේ විකල්ප ටික පෙළ ගස්සලා තියෙන්නේ මොන පිළිවෙලටද පුතේ? වැදගත්කමේ පිළිවෙලට. වැදගත්කමේ පිළිවෙලට. තොර වැදගත්කමේ පිළිවෙලට පෙළ ගැස්සලාම මේ උඩම තියෙන්නේ මොකක්ද? හොඳම එක. වැදගත් මේක. උඩම තියෙන්නේ මොකක්ද පුතේ? හොඳම එක, වැදගත් මේක. අන්න මේ හොඳම එක, වැදගත් මේක මොකද්ද කරන්නේ පුතේ? තෝරගන්න. තෝරා ගැනීම. තෝරගන්න. එහෙම තෝරගන්නවත් එක්කම පුතේ මෙන්න මේ ඊළඟ අවස්ථාව ඊළඟ හොඳම තෝරගන්නවත් එක්කම අනිත් ඔක්කොම අතාරින්න වෙනවා. තෝරගන්නවත් එක්කම අනිත් ඔක්කොම අතාරින්න වෙනවා. ඒ අතහරින ඊළඟ හොඳම සංකල්පයට කිව්වා පුතේ නමක් ආවස්තික පිරිවැය. අතහරින ඊළඟ හොඳම අවස්ථාවට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ? ආවස්තික පිරිවැය. පෙළන්න ගිය සතියේ නිර්වචනයට කියවන්න හොඳට. මොකක්ද ආවස්තික පිරිවැය කිව්වේ? මෙන්න මේ. මොකක්ද ආවස්තික පිරිවැය කිව්වේ? පටන් ගමු. විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් තෝරාගත්තම කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම මොකද? කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකමට කියනවා පුතේ නමක් ආවස්තික පිරිවැය. කැප කරන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකමට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ආවස්තික පිරිවැය. එහෙනම් මම මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් එක් අවස්ථාවක් තෝරගත්තම
අතහරින ඊළඟ හොඳමකට කියනොත් දෙනවා මොකද්ද කියන්නේ අපි නම ආවස්තික පිරිවෙන්. මොකද්ද කියන්නේ ආවස්තික පිරිවෙන්. එහෙනම් සරලව හිතන්න. හිග සම්පතකට විකල්ප තියෙන වෙලාවක හිග සම්පතකට විකල්ප තියෙන වෙලාවක එක අවස්ථාවක් තෝරගත්තම අතහරින්න වෙන ඊළඟ හොඳම අවස්ථාවට කියනොත් දෙනවා ආවස්තික පිරිවෙන්. මේ ඉඩම් මක්කරේකේ තේවගා කරන්න තෝරගත්තා අතාරපු ඊළඟ හොඳම එක මොකක්ද? රබර් වගා. එහෙනම් ඉඩම් මක්කරේකේ තේවගා කිරීමේ ආවස්තික පිරිවෙන් රබර් වගා කිරීමට තිබූ අවස්ථාව. හරිද? රබර් වගා කිරීමට තිබූ අවස්ථාව. ඊට පස්සේ රබර් වගා කිරීමට තිබූ අවස්ථාව. තව උදාහරණයක් ගත්තම මට මතකයි. ඒක චුට්ටක් මතක් කරමු. තව උදාහරණයක් ගන්න. අතාරින ඊළඟ හොඳම එක. ඔන්න ළමයෙක් ගැතේ තියෙනවා රුපියල් 1000ක්. ළමයෙක් ගැතේ රුපියල් 1000ක් තියෙනවා. හිග සම්පත. රුපියල් 1000ක් කියන්නේ ඉතාම හිග සම්පත. මෙන්න පුතේ තියෙන විකල්ප. මොනවද විකල්ප? ඇඳුමක් ගැනීම, සපත්තු දෙකක් ගැනීම, කෑම ගැනීම, ඇඳුමක් ගැනීම, සපත්තු දෙකක් ගැනීම, කෑම ගැනීම, බෑග් එකක් ගැනීම. මේ මොනවද? විකල්ප. දැන් මේ ළමයා ඇඳුමක් ගන්න තෝරාගෙන ඇඳුමක් ගන්න තෝරගත්ත නිසා අතාරින ඊළඟ හොඳ එකට කියනවා පුතේ නමක් මොකද්ද කියන්නේ ආවස්තික පිරිවෙන්. එහෙනම් පුතේ නිර්වචනය ආයෙ සැරයක් හොඳට බලමු. හරිද? මොකද්ද නිර්වචනය? විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් තෝරා ගැනීමේදී කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවෙන්. මොකද පුතේ? විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පතක් තුලින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් තෝරාගත් විට කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම අවස්ථාව ආවස්තික පිරිවෙන්. එහෙනම් අතාරින ඊළඟ හොඳම එක. හරිද? right. ඊට පස්සේ අපි කතා කළා තව එකක්. ආවස්තික පිරිවෙන් සංකල්පයේ ලක්ෂණ. ආවස්තික පිරිවෙන් සංකල්පයේ ලක්ෂණ. ආවස්තික පිරිවෙන් සංකල්පයේ ලක්ෂණ අපි කතා කළා. එහෙම කතා කරලා අපි කිව්වා පුතේ ආවස්තික පිරිවෙන් කියන්නේ මොන සංකල්පයක්ද? මූර්ත සංකල්පයක්. පළවෙනි එක කිව්ව මොකක්ද? මූර්ත සංකල්පය. දෙවෙනි එක කිව්වා ආත්මගත සංකල්පය. ආත්මගත සංකල්පය. ඔය දෙක කළානේ. අද දවසේ අපිට තියෙන්නේ ආවස්තික පිරිවෙයේ තුන්වෙනි ලක්ෂණය සාකච්ඡා කරන්න. අපි පළවෙනි ලක්ෂණ දෙක කරමු. ආවස්තික පිරිවෙය කියන්නේ මූර්ත සංකල්පය. ආවස්තික පිරිවෙය කියන්නේ ආත්මගත සංකල්පය. අන්න ගිය සතියේ වීඩියෝ එක තියෙනවා මතක නම් බලන්න පුළුවන්. right. අද දවසේ නම් ලියනොත් ආවස්තික පිරිවෙයේ තුන්වෙනි ලක්ෂණය. ආවස්තික පිරිවෙයේ තුන්වෙනි ලක්ෂණය ලියනොත් ආවස්තික පිරිවෙයේ තුන්වෙනි ලක්ෂණය අද දවසේ ලියනවා. අදයි දැනුයි පාඩම පටන් ගන්න. එහෙනම් තුන්වෙනි ලක්ෂණය ලියන්න. ඇතැම් අවස්ථාවල බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවේ. ඇතැම් අවස්ථාවල බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවේ. එහෙනම් පුතේ ආවස්තික පිරිවෙයේ ලක්ෂණ
දෙකක් අපි ගිය සතියේ පැහැදිලි කරා. අද තුන්වෙනි ලක්ෂණය. අංක 3 දාලා යන්නේ ඇතැම් අවස්ථාවල බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවේ. 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 හොඳයි. පුංචි උදාහරණයකින් ගමු. පුතේ ආවස්තික පිරිවැය කියන්නේ මේ කැප කිරීම කියන එකනේ. අතහරින්න වෙනවා කියන එක. නේ? තේ වගා කරාම පොල් වගා කරන් තියෙන අවස්ථාව අතහරින්න වෙනවා. රුපියල් 10න් සපත් ඇඳුමක් ගත්තම සපත්තු දෙකක් ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙනවා. උසස් පෙළට කොමර්ස් කළාම මැත්ස් කරන්න තිබිච්ච අවස්ථාව නැති වෙනවා. ඉකෝන් පන්තියට ආවම නිදා ගන්න තිබිච්ච අවස්ථාව නැති වෙනවා. අපි ආර්ථික විද්‍යාව කතා කරන්නේ ආවස්තික පිරිවැය කියලා පුතේ මේ අතහරින දේ ගැන. කැප කරන දේ ගැනයි සාකච්ඡා කරන්නේ. පුතේ මේ අහන්න හොඳට. මොකක්ද මේ ආවස්තික පිරිවැය කියන එක? කැපකිරීම කියන එක සමහර වෙලාවට ඒ තේරීම කරන පුද්ගලයාට අමතරව බාහිර පාර්ශවයන්ටත් කරන්න සිද්ධ වෙනවා. මොකද තේකුවේ? සමහර අවස්ථාවල මේ කැපකිරීම කියන එක අතහැරීම කියන එක තේරීම කරන පුද්ගලයාට මෙන්ම අර පැත්තක ඉන්න මිනිහෙකුටත් කරන්න වෙන අවස්ථාවක් තියෙනවා. අවස්ථා තියෙනවා. මම මේ උදාහරණයක් දැන් අරගෙන පුතාට පැහැදිලි කරලා දෙන්න. හරිද? right. මෙන්න පුතේ මිනිස්සෙක් ගාව තියෙනවා රුපියල් 70ක්. හරිද? මිනිස්සෙක් ගාව තියෙනවා රුපියල් 70ක්. ඔන්න මේ පුද්ගලයාගේ අතේ රුපියල් 70ක් තියෙනවා. හරිද? රුපියල් 70ක් තියෙනවා. මොන උදාහරණයක් ගත්තාම නේ? රුපියල් 70ක් තියෙනවා. මෙයාට තියෙන විකල්ප මොනවද මෙන්න මේ? එක සිගරට්ටු. සිගරට්ටුවක් බොන්න පුළුවන්. දෙවෙනි එක බීම බෝතලය. බීම බෝතලයක් බොන්න පුළුවන්. බීම බෝතලය. ඊළඟ යෝගට් එකක් කන්න පුළුවන්. යෝගට් එකක් කන්න පුළුවන්. අර මිනිස්සෙක් ඉන්නවා. එයාගේ ළඟ රුපියල් 70ක් තියෙනවා. මොනවද එයාට තියෙන විකල්ප? මෙන්න එයාට තියෙන විකල්ප. මොනවද විකල්ප? සිගරට්ටුවක් බොන්න පුළුවන්. බීම බෝතලයක් බොන්න පුළුවන්. යෝගට් එකක් අරගෙන කන්න පුළුවන්. මොනවද පුතේ විකල්ප? දැන් මේ මිනිස්සයා කරන්නේ මොකක්ද පුතේ? සිගරට්ටුවක් අරගෙන බොන්න. සිගරට්ටුවක් අරන් බොන්න තෝරාගන්න. තෝරාගෙන. එහෙනම් මොකක්ද පුතේ තෝරගත්තේ? සිගරට්ටුව. සිගරට්ටුව තෝරගත්ත නිසා මෙයාට අතාරින්න වෙන්නේ මොකද පුතේ? බීම බෝතලය. එහෙනම් බීම බෝතලය තමයි පුතේ මෙයාගේ මොකක්ද? ආවස්තික පිරි. මොකද පුතේ මෙයාගේ ආවස්තික පිරි. එහෙනම් මොකද්ද? පොඩි සංකීර්ණ දෙයක් කියලා දෙන්න යන්නේ. හොඳයි. ඔන්න බීම මිනිස්සෙක් ඇතේ රුපියල් 70ක් තිබුණා. ඒ 70ත් අරගෙන දැන් විකල්ප බලන්න. මොකද්ද විකල්ප? එක සිගරට්ටුවක් බොන්න පුළුවන්. ඒක තමයි මොකද්ද? තෝරාගෙන. එයා සිගරට්ටුව බොන්න තෝරගත්තම අතහරින ඊළඟ හොඳම එක මොකක්ද? බීම බෝතලය. අතාරින ඊළඟ හොඳම එකට කියන නම තමයි මොකද්ද පුතේ? ආවස්තික පිරිවැය. එහෙනම් අපි කියමු මේ පුද්ගලයා සිගරට්ටුව බීමට තෝරා ගැනීම නිසා ඒ පුද්ගලයාට දරන්න වෙන පිරිවැය මොකද්ද පුතේ?
පුද්ගලයාට දරන්න වෙන පිළිවෙල මොකක්ද? බීම බෝතලය. ඒ තෝරා ගැනීම කරන පුද්ගලයාට අහිමි වෙන්නේ මොකක්ද? බීම බෝතලය. එහෙනම් අපි කියමු රුපියල් 70න් සිගරට්ටුවක් බීමේ ආවස්තික පිළිවෙල බීම බෝතලයයි. ආයි කියමු සිගරට්ටුවෙන් රුපියල් 70න් බීම සිගරට්ටුව බොන්න තෝරා ගැනීමේ ආවස්තික පිළිවෙල බීම බෝතලය. පැහැදිලිද? එයාට අහිමි වුණේ මොකද්ද පුතේ? බීම බෝතලය. එයාට අහිමි වුණේ බීම බෝතලය. දැන් මේ යෝධයා සිගරට්ටුව බොනවා. මේ යෝධයා සිගරට්ටුව බොනවා. සිගරට්ටුව බොනකොට මොකෝ වෙන්නේ පුතේ? මේ විසදුම් පිට වෙනවා. නේද? පොදනවා සිගරට්ටුවක පිළිකාකාරක 45ක් තියෙනවා. පිළිකාකාරක 45ක්. මේ යෝධයා මේ ඇතුළට දාගන්න මොනවද? පිළිකාකාරක 45ක්. පිළිකාකාරක 45ක්. දැන් පුතේ මේ විසදුම් පරිසරයට උදාහරණයක්. මේ ඉන්න පැත්තක ඉන්න අහිංසක මිනිස්සෙක්. මේ ඉන්න පැත්තක ඉන්න අහිංසක මිනිස්සෙක්. අපි කියමු බාහිර පාර්ශවය. මේ ඉන්නේ බාහිර පාර්ශවය. පැත්තක ඉන්න අහිංසක මිනිස්සෙක්. දැන් මේ විසදුම් සුළඟේ පාවි ඈතට ගිහිල්ලා මේ මිනිස්සයා ශ්වසනය කරන හුස්ම ගන්න. මේ විසදුම් වල තිබිච්ච පිළිකාකාරකයක් මේ පැත්තක ඉන්න මිනිස්සයාගේ කිසිම සම්බන්ධයක් නැති බාහිර පාර්ශ්වය අහිංසක මිනිහෙක් පැත්තකින් පෙරහැල්ලට ගිහිල්ලා මේ මිනිස්සයාට හැදෙනවා පිළිකාවක්. දැන් මම අහනවා පුතාගෙන් සිගරට්ටුව බොන්න තෝරගත් එකාගේ ආවස්තික පිළිවෙල බීම බෝතලය. සිගරට්ටුව බොන්න තෝරගත් එකාගේ ආවස්තික පිළිවෙල බීම බෝතලය. ඒ යෝධයා සිගරට්ටුව බීම නිසා අහිමි කරගත්තේ මොකක්ද? බීම බෝතලය. හැබැයි හොඳට කල්පනා කරන්න පුතේ මේ පැත්තක ඉන්න මිනිස්සයාත් යමක් අහිමි කරගන්න. මොකද්ද? මෙයාට අහිමි වෙන්නේ පුතේ එයාගේ නිරෝගී සෞඛ්‍යය. නිරෝගී සෞඛ්‍යය. මෙයාගේ නිරෝගීකම මෙයා කැප කරනවා. එහෙනම් බලන්න පුතේ හොඳට ආවස්තික පිරිවැය කියලා අපි කියන්නේ කැප කරන. ආවස්තික පිරිවැය කියලා කරන්නේ තේ කැප කරන දේ. අත්හැරීම. ඒතර බලන්න මෙයා මේ රුපියල් 70න් බීම බෝතලය රුපියල් 70න් සිගරට්ටුව බොන්න තෝරගත්තම එයාට අතහරින්න උනේ මොකක්ද? බීම බෝතලය. මං අහනවා මෙයාගේ මේ සිගරට්ටුවේ තෝරා ගැනීම නිසා කැපකල අතහැරී බීම බෝතලය විතරද? නෑ. මේ විසදුම් හුස්ම ගන්න මිනිස්සේ පැත්තක ඉන්න මිනිස්සේ බාහිර පාර්ශවය ඒ විසදුම් ආග්‍රහණය කළා. එයා රෝගියෙක් බවට පත් වෙනවා. එයාට සිදු වුණ අතහරින්න මොකක්ද අතහරින්න? නිරෝගී සෞඛ්‍ය. පුතේ කල්පනා කරන්න මෙයා මේ සිගරට්ටුව බොන්න තෝරගත්තේ නැත්තම් මෙයාට පිළිකාව හැදෙන්නෙත් නෑ නිරෝගී සෞඛ්‍ය නැති වෙන්නෙත් නෑ ලෙඩෙක් වෙන්නෙත් නෑ. නම අහනොත්තාගෙන මෙයාට මේ පිළිකාව හැදිලා නිරෝගී සෞඛ්‍ය අහිමි වුණේ මොකක් නිසාද? මෙයාගේ මේ සිගරට්ටුව බොන්න තෝරා ගැනීම නිසා. තේරෙනවද පුතේ? තෝරා ගැනීම නිසා. අන්න පුතේ කතාව. මෙයාගේ මේ සිගරට්ටුව බොන්න තෝරා ගැනීම නිසා. පැහැදිලිද? එහෙනම් මං අහනවා පුතාගෙන් දැන් හොඳට හිතන්න. ගැඹුරුයි ඈ.
මම පුතාට මම මේ පටන් ගත්ත මුල් කාලේ ඉඳලා කියන්නේ කරුණා කරලා පුතේ ගැඹුරු දේවල් ඉගෙන ගන්න. සරල යන්තම් දෙයක් ඉගෙනගෙන ගිහිල්ලා වැඩක් නැහැ. හැමෝම දන්න සරල කරුණු ටිකක් ඉගෙනගෙන පුතේ විශ්වවිද්‍යාලය යන්න. අපේ අරමුණ කැම්පස් යන්න. අපේ අරමුණ රෑන්ක් දාන එක. 50ට අඩු රෑන්ක් දාන එක. ගුරුවරයා මගේ අරමුණත් ඔබේ අරමුණත් ඒක වෙනවා. එතෙන්ට යන්න පුතේ ඔය සරල හැමෝම දන්න සරල බොළඳ කරුණු ටිකක් ඉගෙනගෙන වැඩක් නැහැ. අපි ගැඹුරට ඉගෙන ගන්න ඕනේ. සමහර තැන් තේරෙන එකක් නැහැ. ගැඹුරට උගන්වද්දි සමහර තැන් තේරෙන එකක් නැහැ. පන්ති ඉවරුණාට පස්සේ පුතේ මම පුතාට අවස්ථාව දෙනවා ප්‍රශ්න අහන්න. මගේ ප්‍රශ්න අහන්න. YouTube එකට දානවා වීඩියෝ එක. ඒක බලන්න. පැහැදිලිද? තව ඔබේ පසුපසින් තව කණ්ඩායමක් එනවා. ඒකට උගන්වනකොට ඒ පන්තියටත් එන්න. කොහොම හරි පුතේ අපි උපරිම දේ ඉගෙන ගන්න ඕන. තේරුන්නේ නැහැ මේ කියලා අතහැරලා යන්න. තේරුණා නේද? right. මේ බලන්න හොඳට. එහෙනම් මම අහනවා පුතාගේ මෙන්න මේ. සිගරට්ටුව බීමට තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය කෑලි දෙකක් තියෙනවා. ආවස්තික පිරිවැය කියන්නේ කැපකිරීමනේ. කැපකිරීම කෑලි දෙකක් තියෙනවා. මොකද උතේ කෑලි දෙක? එකක් බීම බෝතලය. ඒ බීම බෝතලය කැප කරන්නේ අදාළ තේරීම කරන පුද්ගලයා. අපි ඒකට කියමු පුතේ නමක් පෞද්ගලික පිරිවැය කියලා. පෞද්ගලික පිරිවැය. ඒක හරි නේද? ඒ තේරීම කරන පුද්ගලයාගේ පිරිවැය. හැබැයි පුතේ ඒකගේ තේරීම නිසා තවත් පැත්තක ඉන්න මිනිස්සෙකුත් කැපකිරීමක් කරා. ඒ කැපකිරීම කරන්නේ මේකගේ මේ තේරීම නිසාමයි. ඒ කැපකලේ මොකද්ද පුතේ? නිරෝගී සෞඛ්‍ය. මේක පෞද්ගලික පිරිවැය කියමු. අරක බාහිර පිරිවැය කියමු. බාහිර පිරිවැය. බාහිර පිරිවැය කියමු. හරි නේද? right. දැන් මම අහනවා පුතාගෙන් ප්‍රශ්නයක්. පුතේ සිගරට්ටුව පානයට තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය මොකක්ද? මේක විතරක්ද? නෑ මෙන්න මේ දෙකේම එකතු. එහෙනම් අපි කියමු පුතේ සිගරට්ටුව පානයට තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය. මම ලියන්නම් මෙහෙම. සිගරට්ටුව පානයට තෝරා ගැනීම මම ලියන්නේ ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය සමානයි. මොකද පුතේ? ආවස්තික පිරිවැය සමානයි. කෑලි දෙකක් තියෙනවා පුතේ. මොකද කෑලි දෙක? පෞද්ගලික පිරිවැය පෞද්ගලික පිරිවැය තන බාහිර පිරිවැය. පෞද්ගලික පිරිවැය තන බාහිර පිරිවැය. නම් පිරිවැය කෑලි දෙකක් තියෙනවා. මොකද පුතේ? පෞද්ගලික පිරිවැය සහ බාහිර පිරිවැය. පෞද්ගලික පිරිවැය බාහිර පිරිවැය මේ. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ ආවස්තික පිරිවැයේ තුන්වෙනි ලක්ෂණය තමයි මොකද පුතේ? සමහර වෙලාවට පැත්තක ඉන්න මිනිසුන්ට තරන්න සිද්ධ වෙනවා. හරිද? right. අපි ලියමු පුතේ. ලියන්න. ලැබෙටින්. එනම් කිසියම් තේරීමක් නිසා අවශේෂ පුද්ගලයන්ටද එනම් කිසියම් තේරීමක් නිසා
අවශේෂ පුද්ගලයන්ටද අවශේෂ පුද්ගලයන්ටද කිසියම් පිරිවැයක් අවශේෂ පුද්ගලයන්ටද කිසියම් පිරිවැයක් දැරීමට සිදුවන අවස්ථා පවතී. අවශේෂ පුද්ගලයන්ටද කිසියම් පිරිවැයක් දැරීමට සිදුවන අවස්ථා පවතී. හරිද? right. ආයි බලන්න වාක්‍ය. එනම් කිසියම් තේරීමක් නිසා අවශේෂ පුද්ගලයන්ටද කිසියම් පිරිවැයක් දැරීමට සිදුවන අවස්ථා පවතී. හරිද? right. අදාළ තේරීම එතන පුතේ අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව 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 බාහිර පාර්ශවයන්ටද අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද කැපකිරීම අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. right. කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. හොඳයි. කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. උදාහරණයක් ලියන්න පුතේ. උදාහරණයක් ලියන්න. පුද්ගලයෙකු අලිකිවීම මොකද පුතේ? අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. ආයි කියන්න. අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද කැපකිරීම කිරීමට සිදුවන අවස්ථා පවතී. උදාහරණයක් තේ පුද්ගලයෙකු දුම්වැටියක් පානයට තෝරා ගැනීමි. පුද්ගලයෙකු දුම්වැටියක් පානයට තෝරා ගැනීමි. තෝරා ගැනීමි. පෞද්ගලික කැපකිරීම. පුද්ගලයෙක් දුම්වැටියක් පානයට තෝරා ගැනීමේ පෞද්ගලික කැපකිරීම
පෞද්ගලික කැපකිරීම, ඇලයිරා ආවස්තික පිරිවැය. පුද්ගලයේ දුම්වැටියක් පානයට තෝරා ගැනීමේ පෞද්ගලික කැපකිරීම, ඇලයිරා ආවස්තික පිරිවැය. බීම බෝතලයක් විය හැක. බීම බෝතලයක් විය හැක. බීම බෝතලයක් විය හැක. පෞද්ගලික කැපකිරීම බීම බෝතලයක් විය හැක. පෞද්ගලික කැපකිරීම බීම බෝතලයක් විය හැක. හරිද? right. නමුත් විසඳුම් නමුත් විසඳුම් ශ්වසනය වීම නිසා. විසඳුම් ශ්වසනය වීම නිසා. නමුත් විසඳුම් ශ්වසනය වීම නිසා. නමුත් විසඳුම් ශ්වසනය වීම නිසා. ශ්වසනය වීම නිසා. නමුත් විසඳුම් ශ්වසනය වීම නිසා. ඊට සම්බන්ධයක් නැති. නමුත් විසඳුම් ශ්වසනය වීම නිසා ඊට සම්බන්ධයක් නැති. ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයකට. ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයකට. නමුත් විසඳුම් ශ්වසනය වී ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයකට. ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයකට. විසඳුම් ශ්වසනය වී ඊට සම්බන්ධයක් නැති බාහිර පාර්ශවයකට. විසඳුම් ශ්වසනය වී පිළිකාවක් වැළදී. විසඳුම් ශ්වසනය වී පිළිකාවක් වැළදී. පිළිකාවක් වැළදී. නිරෝගී සෞඛ්‍ය. පිළිකාවක් වැළදී නිරෝගී සෞඛ්‍ය. නිරෝගී සෞඛ්‍ය. කැපකිරීමට සිදුවිය හැක. නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. right. මම ආයි කියන්නම් පුතේ වාක්‍ය නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. හරිද? right. නමුත් විසඳුම් බාහිර පාර්ශ්වයකට ශ්වසනය වී පිළිකාවක් ඇති වී නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. ආයි කියන්නම් පුතේ විසඳුම් ශ්වසනය වී විසඳුම් බාහිර පාර්ශ්වයකට ශ්වසනය වී පිළිකාවක් වැළදී නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. විසඳුම් බාහිර පාර්ශ්වයකට ශ්වසනය වී පිළිකාවක් වැළදී නිරෝගී සෞඛ්‍ය කැපකිරීමට සිදුවිය හැක. හරිද? right. එවැනි අවස්ථාවල
එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද කැපකිරීමක් එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද කැපකිරීමක් එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද කැපකිරීමක් ඇලයිරක් ආවස්තික පිරිවැයක් කැපකිරීමක් ඇලයිරක් ආවස්තික පිරිවැයක් දරාගන්න එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද කැපකිරීමක් ඇලයිරක් ආවස්තික පිරිවැයක් දරාගන්න එවැනි අවස්ථාවල බාහිර පාර්ශවයන්ද කැපකිරීමක් ඇලයිරක් ආවස්තික පිරිවැයක් දරා ගනී. හරි. හොඳයි. පොත උස්මන්. තේරුණානේ නේ? රයිට්. සටහන ලියන්න ගියාම තමයි අපිට ප්‍රශ්න තියෙන්නේ. සිග්නල් පොඩි ප්‍රශ්න නිසා YouTube එකේ තියෙනවා පුතේ පුංචි හරි ප්‍රශ්නයක් වුණොත් ගිහිල්ලා බලන්න. හරිද? YouTube එකට දානවා පැය දෙකක් ඇතුළත YouTube එකට දානවා. ගිහින් බලන්න පුංචි හරි අඩුවක් වුණොත්. හරිද? රයිට්. මේ බලන්න. එහෙනම් දැන් ලස්සන මෙහෙම ලියන්න. මෙන්න මේ සටහන් සම්පූර්ණ බෝඩ් එකම දාගන්න ඕනේ. මේ තියෙන්නේ මොකක්ද? විකල්ප. බලගන්න බැරි වයි කියන්න. මේ තියෙන්නේ විකල්ප. රුපියල් 70. රුපියල් 70. සිගරට්ටුව තෝරා ගැනීම. බීම බෝතලය ආවස්තික පිරිවැය. යෝගට් එක. පෞද්ගලික පිරිවැය. ලස්සන සිගරට් එකක් බොන රුපියල් අඳින්න. බාහිර පාර්ශ්වය අඳින්න, පෙනහැල්ල අඳින්න, පිළිකාව අඳින්න. බාහිර පාර්ශ්වය කියලා යන්නේ. නිරෝගී සෞඛ්‍ය කියලා යන්නේ. බාහිර පිරිවැය. එහෙනම් මගේ පුතේ ආවස්තික පිරිවැය ඇතුලේ දෙකක් තියෙන සමහර වෙලාවට. මොකක්ද? පෞද්ගලික පිරිවැයයි බාහිර පිරිවැය. ලස්සන ලියන්න ඊට පස්සේ සිගරට්ටුව පානයට තෝරා ගැනීමේ කියලා කමාවක් දාන්න. යටි ලස්සන ලියන්න. ආවස්තික පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය දන බාහිර. මේ මුළු බෝඩ් එකම ඔබේ පොතට ඇතුල් කරගන්න. මුළු බෝඩ් එකම ඔබේ පොතට ඇතුළත් කරගන්න. ඉක්මන් කරමු.
ඉක්ම කරන්න පුතා. හරි. පටන් ගමු. right. හරිද පුතේ? right. එහෙනම් මට කියන්න පුතේ දැන් ආවස්තික පිරිවෙයි ලක්ෂණ 3යි. පටන් ගමු. ආවස්තික පිරිවෙයි ලක්ෂණ 3යි. කියමු ලක්ෂණ 3. 1 ආත්මගත සංකල්පයකි. 2 මූර්ත සංකල්පයකි. 3 ඇතැම් අවස්ථාවල පැත්තක ඉන්න මිනිසුන්ට දැරීමට සිදුවේ. ලක්ෂණ 3යි. ඇතැම් අවස්ථාවල බාහිර පාර්ශවයන්ට දැරීමට සිදුවේ. මම මේකට තව උදාහරණයක් කියන්නද? ඔව් ඒක ප්‍රායෝගික ලෝකේ තියෙන දේවල්. දැන් මොන අල්ලපු ගෙදර දැන් ලොකු අභියෝගයක් මේ ගුවන් විදුලි යන්ත්‍රය කියන එක. නේද? අල්ලපු ගෙදර මිනිස්සයා ගුවන් විදුලි යන්ත්‍රය දාලා වහලේ උළු හෙලවෙන සයිස් එකට. අධික ශබ්දයෙන් යා ගුවන් විදුලියට සවන් දෙනවා. හරිද? අධික ශබ්දේ උදේ පාන්දර පිරිද්දා දැන් අපේ සමහර අය හිතන් ඉන්නෝනේ පොරමෙන්ම පිරිද්දාවම ගෙදර ඉන්න භූතයෝ පිසාචයෝ දුවනවායි කියලා. නේද? කන පොරෙම සවුන්ඩ් දාලා පිරිද්දා. එහෙම ඔබට අත්දැකීම් ඇති සමහරට. දැන් මොකෝ වෙන්නේ? උදේ පාන්දර හෙන්නට සද්ද දාලා වෙන රේඩියෝ. අල්ලපු ගෙදර ඉන්නවා පුතේ පාඩම් කරන දරුවෙක්. අල්ලපු ගෙදර ඉන්නවා පාඩම් කරන දරුවෙක්. මේ දරුවත් කැපකිරීමක් කරනවා. මොකක්ද ඒ කැපකිරීම? බලන්න හොඳට ඔබ මේක අත්දැකීමෙන් දාන්න. මෙයාගේ තෝරා ගැනීම. මොකක්ද තෝරා ගැනීම? ගුවන් විදුලියට යන්ත්‍රයට සවන් දීම. තෝරා ගැනීම. මෙයාගේ කැපකිරීම මොකක්ද? මෙයාගේ කැපකිරීම තමයි පාඩම් කිරීමට තිබු අවස්ථාව. අන්න මෙයාට අතාරින්න වෙනවා පාඩම් කරාම. අධික ශබ්දෙදිත් පාඩම් කරන්න. අන්න බලන්නේ. මේක තමයි මොකද්ද? බාහිර එක්කිනාගේ කැපකිරීම බාහිර පිළිවි. තේරුම් ගන්න. මෙයාගේ තෝරා ගැනීම අල්ලපු ගෙදර ඉන්න පොඩි දරුවා පාඩම් කරන එක අතාරිනවා. කැප කරනවා. ඇයි? පාඩම් කරන්නේ අධික ශබ්දෙත් එක්ක. තව එකක්. මෙන්න කර්මාන්ත ශාලාවක්. මෙන්න කර්මාන්ත ශාලාවක්. ඇඟලුම් කම්මලක් කියලා හිතන්න. ඇඟලුම් කම්මල. මේ ඇඟලුම් කම්මල රෙදි කෑලි අර කසල ගොඩවල් ගෙනල්ලා දාන. ඉටිකොල කෑලි, රෙදි කෑලි ගෙනත් දාන. මේ ඉටිකොලයක රෙදි කෑල්ල වතුර පිරෙනවා. ඩෙන්ගු වතුරෙක් උඩින් යන ගමන් බලනවා අම්මා මෙන්න ෂෝක් වතුර ටිකක් තියෙනවා. මෙතෙන්ට ඩෙන්ගු බිත්තරයක් නෙවෙයි ඩෙන්ගු පැටියෙක්ම දාන්න ඕන කියලා එක සැරේට වතුර පැටියෙක්ම දාලා යනවා. මේ ඩෙන්ගු වතුරුව හැදිලා මොකෝ වෙන්නේ? ඇවිල්ලා විදිනවා මේ අසල්වැසියෙක්. මේ පැත්තක ඉන්න මිනිස්සු මනුස්සයෙකුට ඇවිල්ලා විදිනවා. මොකෝ වෙන්නේ?
මේකට ඩෙන්ගු හැදිලා මොකද කැප කරන්නේ? නිරෝගීකම කැප කරන්න වෙනවා. සල්ලි මුදල් ආදී කැප කරන්න වෙනවා. අන්න බලන්න. පැත්තක ඉන්න මිනිස්සෙක් කැප කරනවා. නේද? අන්න එහෙනම් පුතේ මෙයාගේ තෝරා ගැනීම මොකක්ද? ඇඟලුම් නිෂ්පාදනය. මෙයාගේ තෝරා ගැනීම මොකක්ද? ඇඟලුම් නිෂ්පාදනය. හැබැයි කැපකිරීම කරන්න යා විතරක් නෙවෙයි අර පැත්තකින් ඉන්න අහිංසක මිනිස්සයාත් ලෙඩ හැදිලා සල්ලි ටික කැප කරන්න ඕන, නිරෝගී සෞඛ්‍ය කැප කරන්න ඕන, රෝහල්ගත වෙලා ඉන්න ඕන. එහෙනම් පුතේ ආවස්තික පිරිවැය කියන්නේ සමහර වෙලාවට ඒ තෝරා ගැනීම කරන කෙනාට විතරක් නෙවෙයි පැත්තක ඉන්න මිනිස්සුන්ටත් දරන්න සිද්ධ වෙනවා. හරිද? රයිට්. එහෙනම් අපි අලුත් පාඩමට යමු. අලුත් මාතෘකාවට යමු. ඔය කතා කළේ ගිය සතියේ පාඩමේ ඉතුරු කෑල්ල. ගිය සතියේ පාඩමේ ඉතුරු කෑල්ල. හරිද? රයිට්. අද මාතෘකාව ලියන්න පුතේ. අද මාතෘකාව ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ලස්සන මාතෘකාව ලියන්න පුතේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. අද දවසේ අපි ලියන මාතෘකාව ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැයක් හටගන්නේ නැති අවස්ථා. ලස්සන යන ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. හරි. හොඳයි. පුතේ මම විනාඩියක් ගන්නවා. පුතාට මම පේපර් ක්ලාස් එකකුත් කරනවා. පේපර් ක්ලාස් එකක් කියන්නේ සතියේ දවස් දෙකක් උගන්වනවා ඉරිදායි සිකුරාදායි. ඉරිදා 8යි සිකුරාදා හවස කියන දවස් දෙක. ඊට අමතරව පුතේ මේ රිවිෂන් ටියුට් එකක් ෆිල් කරගෙන යනවා. මේ තියෙන ප්‍රශ්න. දැන් අපි අරගෙන අර පේපර් ක්ලාස් කියලා සාමාන්‍ය කරන්නේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එකනේ. හැබැයි පුතේ දැන් පේපර් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කියලා මේ නිකන් කඩදාසි කොළ කෑල්ලක් අරන් උත්තර ලියන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. දැන් තාක්ෂණයේ දිනුනුයි. අපි ටියුට් ගාලා දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න තියෙන්නේ පුතේ. ප්‍රශ්න පේනවනේ. ප්‍රශ්න ගහලා උත්තර ලියන්න ඉඩ තියලා තියෙනවා. හැබැයි මේවට පුතේ ඔන්ලයින් ක්ලාස් එකක් යන්නේ. ඒ කියන්නේ තවත් ක්ලාස් එකක් දැවුවොත් වැඩි මුල් කාලේ පුතාට දරා ගන්න බැරි වෙනවා. මම පුතාට පහසුවට මේවයි වීඩියෝ මේවා රෙකෝඩ් කරලා වීඩියෝ කරලා YouTube එකට දානවා. පුතාට එතකොට පුතේ පුතා කැමති ඕනම වෙලාවක් තෝරගෙන මේක ෆිල් කරන්න. හරිද? දැන් මම ඔබට එක වීඩියෝ එකක් දාලා තියෙන ඒක කරලා තියෙන්න ඕනේ. හරිද? දැන්ටවත් එක වීඩියෝ එකක් දාලා තියෙන ඒක බලලා තියෙන්න ඕනේ. හරිද? බලලා විතරක් හරියන්නේ නැහැ. ඊට පස්සේ පුතේ මේක ෆිල් කරලා මට WhatsApp message එකක් එවන්න. මම ඔයාගේ නමින් වෙනම කොලයක් පවත්වගෙන යනවා. වෙනම ගිණුමක් වගේ නිකන් පවත්වගෙන යනවා. ඔයා වැඩ ටික කරනවද කියලා ඒක ටික් කරනවා. මම වෙනම කෙනෙක් දාලා තියෙන්නේ ඒවා බලන්න, අධීක්ෂණය කරන්න. හරිද? වැඩ කරන්නේ නැත්තම් කතා කරලා එලවලා දානවා. ආයි කිසිම සමාවක් නැහැ. කතා කරලා එලවලා දානවා. ඔයා පන්තියට ගන්න නැහැ. හරිද? වැඩ කරන්නමයි පුතේ. අපි නිකන් තේරුම් නැහැ උසස් පෙළ කරනවා පුතේ විශ්වවිද්‍යාලය යනවා කියලා හිතාගෙන උනන්දුවෙන් වැඩ කරා. නැත්නම් මේක තරල් දාන්න. මේ වැඩ අනිවාර්යෙන් කරන්න. මම හැම දරුවටම කියනවා
මේක පළවෙනි වීඩියෝ එක දාලා තියෙන්නේ. පළවෙනි වීඩියෝ එක බලලා ලියලා මේක ෆිල් කරලා මට WhatsApp පණිවිඩය වඩන්න ඕන. අද පටන් ගන්න ඕන. අද හවස් වෙද්දී මේකේ WhatsApp පණිවිඩය වඩන්න. මම ඔබේ නමින් ගිණුමක් පවත්වාගෙන යනවා. ගිණුමක් කියන්නේ වෙනම කොලයක් පවත්වාගෙන යනවා. CR පොතක කොලයක් පවත්වාගෙන යනවා. දෙන වැඩ කරනවාද කියලා එකේ ටික් කරනවා. පුතේ මම තව යෝජනාවක් කරනවා. අර YouTube free package තියෙනවා. ₹200 මොකද වෙන්නේ? ඒකක් ඇක්ටිව් කරගන්න. නැත්නම් ඔය night time data තියෙනවනේ පුතේ. උදේ පාන්දර නැගිට්ටම කාගේ හරි ෆෝන් එකක් ගත්තා ටක් ගාලා රුවන් පටන් ගාලා කියලා ගහලා සර්ච් කරා. ලින්ක් එක ගහුවා බැලුවා. හරිද? රයිට්. පුතා ක්‍රමවේදයක් හදා ගන්න. වැඩ කරන්න පුතේ. ලියපු එකේ ෆොටෝ එක ගහලා එවන්න ඕන. ඔයාගේ නම මම සේව් කරලා තියෙන ෆොටෝ එක ආව මම ටක් ගාලා අතන ටික් කරගන්න මේ දරුවා වැඩ කරන දරුවෙක්. බලනවා දිගින් දිගට වැඩ කරන්නේ නැත්තම් කතා කරලා කිව්වා පුතේ ඔය මේ කම්මැලි දරුවෙක් ඔය පොඩි පන්තියකට යන්න සතියට පැය දෙකක් කරලා මේ නිකන් යන්තම් කරන පන්තියකට යන්න ඔයාට හරියන්නේ මේ වගේ පන්තියක් කියලා එළවලා දානවා. පැහැදිලිද? නිසා වැඩ කරන්න මගේ පුතේ විශ්වවිද්‍යාලය යන්න හොඳ ප්‍රතිඵලයක් ගන්න දැඩි අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කරන්න. පටන් ගමු පුතේ. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා. නිකන් WhatsApp පණිවිඩයක් එවන්න. ගෲප් එකට මැසේජ් දාන්න බෑ ඔබට. නිකන් WhatsApp පණිවිඩයක් එවන්න. ඔබේ අංකය මම සේව් කරගෙන ඉන්නේ. ඔබේ අංකයත් එක්ක වැටෙනට ගන්න. right ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ඒ කියන්නේ මෙන්න මේක. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා. දැන් අපි සාකච්ඡා කරන්නේ. හරිද? right. එහෙනම් පුතේ මොකක්ද අපි කතා කරන්න යන්නේ දැන්? ආවස්තික පිරිවැයක් නැති අවස්ථා. ආවස්තික පිරිවැයක් ගන්නේ නැති අවස්ථා. හරිද? right. දැන් ඉතින් වාක්‍ය ක්ලියර්. හිගකම පවතින ඕනෑම අවස්ථාවකදී තේරීම් කිරීමේදී හිගකමක් පවතින ඕනෑම අවස්ථාවකදී තේරීම් කිරීමේදී අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් හටගනී. අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් හටගනී. ඒ වාක්‍ය මම ආයෙ කියන්නම්. හිගකමක් පවතින ඕනෑම අවස්ථාවකදී තේරීම් කිරීමේදී අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් හටගනී. හිගකමක් පවතින ඕනෑම අවස්ථාවකදී තේරීම් කිරීමේදී අනිවාර්යෙන්ම ආවස්තික පිරිවැයක් හටගනී. මේ නිසා සාමාන්‍යයෙන්
ආවස්තික පිරිවැය ධනාගයක් ගනී. මේ නිසා සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය ධනාගයක් ගනී. මේ නිසා සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය ධනාගයක් ගනී. මේ නිසා සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය ධනාගයක් ගනී. එහෙත් ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් පවතී. ආවස්තික පිරිවැයක් නොමැති ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් පවතී. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් පවතී. හොඳයි. සාමාන්‍යයෙන් පුතේ ආවස්තික පිරිවැයක් හටගන්න. හිග සම්පතකට විකල්ප තියෙන වෙලාවක තේරීම් කරනකොට අනිවාර්යයෙන්ම ආවස්තික පිරිවැයක් හටගන්නවා. හිග සම්පතකට විකල්ප තියෙන වෙලාවක ඒ විකල්ප අතරින් එකක් තෝරගන්න යද්දී අනිවාර්යයෙන්ම ආවස්තික පිරිවැයක් හටගන්නවා. කැපකිරීමක් ඇති වෙනවා. හැබැයි ආවස්තික පිරිවැයක් හටගන්නේ නැති කැපකිරීමක් අවශ්‍ය වෙන්නේ නැති අවස්ථා 3ක් තියෙනවා. එහෙනම් සාමාන්‍යයෙන් හිග සම්පතකට තේරීමක් කරනකොට අනිවාර්යෙන් කැපකිරීමක් තියෙනවා. එකක් අතාරින්න වෙනවා. හැබැයි එහෙම අතාරින්න වෙන්නේ නැති කැපකිරීමක් අවශ්‍ය නැති අවස්ථා 3ක් තියෙනවා. අපි ඒ අවස්ථාවලට කියනවා ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා. හරිද පුතේ? right. අංක 1 ලියන්න පුතේ. අංක 1 මාත් සමග ලියමු. මෙන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වන පළවෙනි අවස්ථාව. ලස්සන යන්නේ ආර්ථික නොවන සම්පත් ඇලවිරක් ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී ඔන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන පළවෙනි අවස්ථාව. ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී ලස්සන තාක් එක දාලිය. ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී
හොඳයි. ඔන්න දැන් පුතේ ආයි ඔන්න පැහැදිලි කරනවා පොඩි කරුණක් කරා. මොකක්ද? ආර්ථික නොවන සම්පත් ඇලවිලක් ආර්ථික නොවන භාණ්ඩ. ඔය වචන දෙකම කියන්නේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය. හිරුවෙලිය වාතය වර්ෂා ජලය. ආර්ථික නොවන සම්පත් කියන්නේත් ඕවට ආර්ථික නොවන භාණ්ඩ කියන්නේත් ඕවට. පුතේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය හරිද? මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය පාරිභෝජනයකට ගත්තා. මොකටද? පාරිභෝජනයකට ගත්තා. අවශ්‍යතා උවමනා ඉටු කරන්න ගත්තම අපි කියනවා පුතේ නමක් කියනවා. මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩ. ආර්ථික නොවන භාණ්ඩ. මොකද කියන්නේ? ආර්ථික නොවන භාණ්ඩ. මොකද කියන්නේ? හිරුවෙලිය වාතය වර්ෂා ජලය පාරිභෝජන කටයුතු වලට යොදා ගන්නකොට. අපේ අවශ්‍යතා උවමනා ඉටු කරන්න යොදා ගන්නකොට අපි කියන නම මොකද්ද පුතේ? ආර්ථික නොවන භාණ්ඩ. අපි කියන නම මොකද්ද? ආර්ථික නොවන භාණ්ඩ. මේ බලන්නකෝ. අවුව ටිකක් තපි. උදේ පාන්දර හිතලයි අවුවටකින් අවුව ටිකක් තපි. ආර්ථික නොවන භාණ්ඩය. ඊට පස්සේ වැහි වතුර ටිකක් වාසගෙන රෙදි ටිකක් හොදගන්න. ඊට පස්සේ හිරුවෙලියට දාලා රෙදි ටිකක් වේල ගන්න. ආර්ථික නොවන භාණ්ඩ. ඊට පස්සේ මේ අපි වාතය උස්ම ගන්න. දැන් අපි ගන්න වාතය කියන්නේ අපේ ප්‍රධානම දෙයක් නේද? මේ උස්ම ගන්න වාතය. අන්න පුතේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය අපේ අවශ්‍යතාවක් වමනාවක් ඉටු කරගන්න යොදා ගනිද්දී ඒවට කියනවා ආර්ථික නොවන භාණ්ඩ. හිරුවෙලිය වාතය වර්ෂා ජලය අපේ අවශ්‍යතාවක් අපේ වමනාවක් ඉෂ්ට කරගන්න යොදා ගනිද්දී කියනවා පුතේ මොකක් කියලාද කියන්නේ? ආර්ථික නොවන භාණ්ඩය. ආර්ථික නොවන භාණ්ඩය. නේ? ඔන්න අවුවේ දාලා රෙදි ටිකක් වේල ගන්න. උදේ පාන්දර අවුව තපිනවා. වාතය අපි හුස්ම ගන්නනේ. තොරතෝංචියක් නැතුව හුස්ම ගන්න. වාතය. වැය වතුර ටිකක් වාස ගන්න. වැය වතුර ටිකක් වාසගෙන මොනවා ටිකක් හොදා ගන්න. ආර්ථික නොවන භාණ්ඩය. ඒ වගේම පුතේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය නිෂ්පාදන කටයුත්තකට යොදා ගන්නවා. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට යොදා ගන්නවා. නිෂ්පාදනය. නිෂ්පාදන කටයුත්තකට යොදා ගන්න නම් අපි දාන වචනේ තමයි ආර්ථික නොවන සම්පත්. මොකක්ද පුතේ වචනේ? ආර්ථික නොවන සම්පත්. එහෙනම් බලන්න හොඳට. එකම දේට නම් දෙකක්. බලන්න හිරුවෙලිය වාතය වර්ෂා ජලය නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න. අපි දන්නවා කුෂිකර්මාන්තයේ ප්‍රධාන වේදෝ මොකක්ද? හිරුවෙලිය වර්ෂා ජලය. ඉරේලිය නැත්තම් කිසිම ගහක් ගෙඩියක් හැදෙන්නේ නැහැ. ප්‍රභා සංශ්ලේෂණය නැත්තම්. ජලය වර්ෂා ජලය නැත්තම් කුෂිකර්මාන්තේ වගා කරන්න බෑ. එහෙනම් මේ හිරුවෙලිය වර්ෂා ජලය වාතය නිෂ්පාදන කටයුතු වලට යොදා ගන්න. හැබැයි නිෂ්පාදන කටයුතු වලට යොදා ගනිද්දි කියන්නේ මොනවද? ආර්ථික නොවන සම්පත්. ඇත්තනේ ඉතින් පාරිභෝජන කටයුතු වලට ගන්නේ භාණ්ඩ, නිෂ්පාදන කටයුතු වලට ගන්නේ සම්පත්. අපි දන්නෝනේ කුෂිකර්මාන්තයේ ප්‍රධාන සම්පත යෙදවුම තමයි
හිරුවෙලියයි වර්ෂා ජලය. වාතයයි. ඕව නැත්තම් වගා කටයුතු සිදු කරන්න බෑ. ඒ වගේම හැම කර්මාන්ත ශාලාවකම එන්ජින් තුල දහනය සිද්ධ වෙන්නේ ඔක්සිජන් වාතය අවශ්‍යයි. නේ? එහෙනම් පුතේ එකම දෙයට නම් දෙකක්. හිරුවෙලිය වාතය වර්ෂා ජලය අවශ්‍යතාවක් උවමනාවක් ඉෂ්ට කරගන්න පාරිභෝජන කටයුත්තකට යොදා ගනිද්දී අපි කියනවා නම මොකද්ද පුතේ නම? ආර්ථික නොවන භාණ්ඩ. අපි කියනවා ආර්ථික නොවන භාණ්ඩ. එහෙනම් හිරුවෙලිය වාතය වර්ෂා ජලය පාරිභෝජනයට ගද්දි කියන්නේ මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩ. හිරුවෙලිය වාතයේ ජලය පුතේ නිෂ්පාදන කටයුතු වල යෙදවුමක් විදියට පාවිච්චි කරනවා. හිරුවෙලිය වාතයේ වර්ෂා ජලය නිෂ්පාදන කටයුතු වල යෙදවුමක් විදියට පාවිච්චි කරනවා. ඒ වෙලාවට කියන්නේ ආර්ථික නොවන සම්පත්. හරිද? පුතේ මේ ආර්ථික නොවන සම්පත් වල තියෙන ලක්ෂණය තමයි මෙන්න මේක. මොකක්ද? අසීමිතයි. කිසිම හිගකමක් නැහැ. ඉර පෑවුවම බලන්නකෝ ඉර එළියට ගිහිල්ලා ඕන තරම් ඉර එළිය තියෙනවා. ඔව් අපි යවට වාතය බලන්න ඕන තරම් වාතය තියෙන උස්ම ගන්න අඩුවක් නැහැ. වයින් වෙලාවට වර්ෂා ජලය ඕන තරම් තියෙනවා. මේවයි තියෙන ලක්ෂණය මොකක්ද පුතේ? අසීමිතයි හිගකමක් නැත. හරිද? right. අංක 1 ලිව්ව ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ භාවිතයේදී අපි ඔක්කොම පැත්තකින් තියලා ඉගෙන ගත්ත මොකක්ද මේ ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ. පුතේ ආර්ථික නොවන සම්පත් ආර්ථික නොවන භාණ්ඩ කියන්නේ මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය. මේවා පාරිභෝජන කටයුතු වලට ගනිද්දී කියනවා ආර්ථික නොවන භාණ්ඩ. නිෂ්පාදන කටයුතු වලට ගනිද්දී කියනවා ආර්ථික නොවන සම්පත්. මේකේ තියෙන ලක්ෂණය තමයි පුතේ අසීමිතයි හිගකමක් නැත. මෙන්න මේක පුතේ ලස්සනට දාගන්න. ඔක ලස්සනට දාගන්න. රූප සටහනක් ඇඳලා. සරලව තේරුණානේ පුතේනේ. නිකන් නෝට් එක ලියනවට වඩා මේ වගේ සටහන් තුලින් උගන්වනකොට ඔබට මේක තේරුම් ගන්න පහසුයි. ඕනම දෙයක්. හරි. හොඳයි. දැන් මේ බලන්න පුතේ කතාව. දැන් සම්බන්ධ කරමු. පුතේ මෙන්න මේකයි කතාව. මේ හිරුවෙලිය වාතය වර්ෂා ජලය වගේ ඒවා අසීමිතයි. ඕනතරම් තියෙනවනේ. එක දෙයකට යොදාගත්තා කියලා තව දෙයකට මදි වෙන්නේ නැහැ. අන්න හිරුවෙලිය වාතය වර්ෂා ජලය අසීමිතයි.
එක දෙයකට යොදාගත්තා කියලා තව දෙයකට මදි වෙන්නේ නැහැ. තව දෙයකට මදි වෙන්නේ. තේරුණාද? එක දෙයකට යොදාගත්තා කියලා තව දෙයකට මදි වෙන්නේ නැහැ. තව දෙයක් අතාරින්න ඕනේ. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් නැහැ. බලන්න. මේ වාතය ටිකක් අපි හුස්ම ගත්තා කියලා තව දෙයකට මදි වෙනවද? තව දෙයක් අතාරින්න වෙනවද? නැහැ. ඇයි? වාතය ඕන තරම් තියෙනවා. ඉර එළියට බහැලා අපි රෙදි කෑල්ලක් වේලගත්තා කියලා තව දෙයකට මදි වෙනවද? කැපකිරීමක් කරනවද? නැහැ. වහින වෙලාවට වැහි වතුර ටිකක් වාස ගත්තා කියලා තව දෙයකට මදි වෙනවද? නැහැ. අන්න පුතේ හිරු එළිය වාතය වර්ෂා ජලය කියන ඒවා අසීමිතයි හිගකමක් නැහැ. අසීමිතයි හිගකමක් නැහැ. ඒ කියන්නේ එක දෙයකට යොදාගත්තයි කියලා තව දෙයකට මදි වෙන්නේ. කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ. ඔක කොහොම කිව්වට තේරෙන්නේ නැහැ. මම උදාහරණයක් වෙන්නන්නම්කෝ. ඔන්න තියෙනවා ඉඩම්මක් කර එක. ඉඩම්මක් කර එක. දැන් මොකෝ වෙන්නේ? මේක මොන සම්පතක්ද පුතේ? හිග සම්පත. ඉඩම්මක් කර එක කියන්නේ මොන සම්පතක්ද? ඩිංගක් තියෙන හිග සම්පත. දැන් මොකෝ වෙන්නේ? මේක තේ වගාවට යොදාගත්තොත් කුරුඳු වගා කරන්න තියෙන අවස්ථාව කැප කරන්න ඕන. හටගන්න මොකක්ද? ආවස්තික පිරිවැය. අන්න බලන්න. ඉඩම්මක් කර එකේ තේ වගා කරන්න තෝරගත්තොත් කුරුඳු වගා කරන්න තියෙන අවස්ථාව කැප කරන්න. හටගන්නවා ආවස්තික පිරිවැයක්. හොඳින් බලන්න. ඉඩම්මක් කර එකේ තේ වගා කළොත් කුරුඳු වගා කරන්න තියෙන අවස්ථාව අතාරින්න ඕනේ. ඇයි පුතේ? ඉඩම් කියන සම්පත හිගයි. ටිකක් තියෙන හිග සම්පතයි. ඉඩම්මක් කර එකේ තේ වගා කරොත් කුරුඳු වගා කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. අන්න තේ වගා කළොත් කුරුඳු අතාරින්න වෙනවා. ආවස්තික පිරිවැයක් හටගන්න. තේරුණාද? ඇයි හටගන්නේ? මේක මොන සම්පතක්ද පුතේ? හිග සම්පත. හැබැයි මං අහනවා පුතාගෙන් හිරු එළිය ටිකක් පාරිභෝජන කටයුත්තකට ගත්තයි කියලා තව දෙයක් අතාරින්න ඕනද? නෑ. බලන්න හොඳින්. ඉඩම්මක් කර එකේ තේ වගා කරාම රබර් වගාව අතාරින්න වෙනවා. හැබැයි ඔබ ඉර එළිය ටිකක් කරන් රෙදි කෑල්ලක් වේලගත්තා කියලා තව දෙයකට මදි වෙනවද? මදි වෙන්නේ. ඕන තරම් තියෙනවා. එහෙනම් පුතේ බලන්න. ආවස්තික පිරිවැය හටගන්නේ හිගකම නිසා. එකක් තෝරගත්තම තව එකක් අතාරින්න වෙන්නේ හිගකම නිසා. හැබැයි හිගකමක් නැත්තම් ආවස්තික පිරිවැයකුත් නැහැ. හිරු එළිය වාතයේ වර්ෂා ජලයට හිගකමක් නැහැ. ආවස්තික පිරිවැයක් නැහැ. ඒ කියන්නේ එකක් තෝරගත්ත කියලා තව දෙයක් අතාරින්න කැප කරන්න ඕන නැහැ. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. කොහොමද? ආවස්තික පිරිවැය ශූන්‍ය වන පළවෙනි අවස්ථාව තමයි හිරු එළිය වාතයේ වර්ෂා ජලය පාවිච්චි. මේ හිරු එළිය වර්ෂා ජලයේ වාතය අසීමිතයි හිගකමක් නැහැ. එක දෙයකට තෝරගත්තා කියලා තව දෙයක් කැප කරන්න ඕන නැහැ. ආවස්තික පිරිවැය හටගන්නේ පුතේ හිගකම නිසා. හිගකම නිසායි එකක් තෝරගත්තම අනිත් ඒවා අතාරින්න ඕන. හැබැයි පුතේ මේවා අසීමිතයි හිගකමක් නැහැ. හිගකමක් නැහැ කියන්නේ ආවස්තික පිරිවැයකුත් නැහැ. right. ලියන්න දෙයක්. ස්වභාව ධර්මයේ දායාද වශයෙන් ස්වභාව ධර්මයේ දායාද වශයෙන් හිගකමකින් තොර ස්වභාව ධර්මයේ දායාද වශයෙන් හිගකමකින් තොර ස්වභාව ධර්මයේ දායාද වශයෙන්
හිගකමකින් තොරව ස්වභාව ධර්මයේ දායාද වශයෙන් හිගකමකින් තොරව අසීමිතව ලැබී ඇති ස්වභාව ධර්මයේ දායාද වශයෙන් හිගකමකින් තොරව අසීමිතව ලැබී ඇති ස්වභාව ධර්මයේ දායාද වශයෙන් හිගකමකින් තොරව අසීමිතව ලැබී ඇති හිරු එළිය වාතය වර්ෂා ජලය ස්වභාව ධර්මයාගේ දායාද වශයෙන් හිගකමකින් තොරව අසීමිතව ලැබී ඇති හිරු එළිය වාතය වර්ෂා ජලය අසීමිතව ලැබී ඇති හිරු එළිය වාතය වර්ෂා ජලය සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති නොවේ සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති නොවේ හිරු එළිය වාතය වර්ෂා ජලය සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති නොවේ හිරු එළිය වාතය වර්ෂා ජලය සම්බන්ධයෙන් ආවස්තික පිරිවැයක් ඇති නොවේ රතු පෑන අතර ගන්න පුතේ රතු පෑන අතර ගන්න මේවා භාවිතයට ගැනීමෙන් මේවා භාවිතයට ගැනීමෙන් මේවා භාවිතයට ගැනීමෙන් විකල්ප භාවිත මේවා භාවිතයට ගැනීමෙන් විකල්ප භාවිත මේවා භාවිතයට ගැනීමෙන් විකල්ප භාවිත විකල්ප භාවිත අහිමි වී නොයන නිසා විකල්ප භාවිත අහිමි වී නොයන නිසා විකල්ප භාවිත අහිමි වී නොයන නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ විකල්ප භාවිත අහිමි වී නොයන නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ විකල්ප භාවිත අහිමි වී නොයන නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ විකල්ප භාවිත අහිමි වී නොයන නිසා ආවස්තික පිරිවැය ශූන්‍ය වේ right යන් සාරාංශය කිව්වොත් හිග සම්පතකින් එකක් තෝරගත්තොත් අනිත් එක අතාරින්න ඕන. ඇයි අතාරින්න වෙන්නේ? සම්පත්තිකයි. හිගකමක් නැති මේවයි එකක් තෝරගත්තයි කියලා තව එකක් අතාරින්න ඕන. හොඳ හුස්ම ගන්න පුතේ. යන් දෙවෙනි අවස්ථාවේ. දෙවෙනි පුතේ. සම්පත් වලට विकल्प प्रयोजन නොමැති විට නොමැති අවස්ථාවල
ලස්සනට යන්නේ සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවල 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 හොඳයි හොඳ උස්මක් ගන්න සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවල මේ බලන්න තියෝ මම පුංචි උදාහරණයක් ගන්න. ටක්කර එක සැරේ තේරෙනවා. ඔන්න ගොවි මහත්තයෙක් ඉන්නවා. ගොඩ ඉඩමක් තියෙනවා. හරිද? දැන් මේ මිනිස්යාට මෙන්න විකල්ප. පතෝල, වැටකොළු, කැරට්, රාබු, පිපිඤ්ඤා ඕනේ වෙන මොකක් හරි බතල ඔන්න තියෙනවා විකල්ප. මෙන්න තියෙන විකල්ප. එහෙනම් මේ සම්පතට මොනවද තියෙන්නේ පුතේ? විකල්ප තියෙනවා. දැන් මොකෝ වෙන්නේ? පතෝල තෝරගත්තොත් වැටකොළු අතාරින්න වෙනවා ආවස්තික පිරිවැයක් හටගන්න. මම අර උතාගෙන පතෝල තෝරගත්ත වැටකොළු අතෑරියා ආවස්තික පිරිවැයක් හටගත්තා. ඇයි හටගත්තේ? මේකට තියෙන මොන ප්‍රයෝජනද පුතේ? විකල්ප ප්‍රයෝජන. මේවට තියෙන මොන ප්‍රයෝජනද තමයි පුතේ? විකල්ප ප්‍රයෝජන තියෙනවා. තේරුණා? මෙන්න තියෙනවා පුතේ මඩ ඉඩම. කුඹුරක් මඩ ඉඩම අපි ගමු කුඹුරක්. ඕකට තියෙන එකම ප්‍රයෝජනය මොකද්ද? වී වගාව. ඕකට තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද? වී වගාව. විකල්ප නැහැ පුතේ. එක විකල්පයයි. වී වගාව. දැන් මම අහනවා පුතාගෙන් මෙයා වී වගාවට තෝරගත්තා කියලා බලන්න කැපකිරීමක් තියෙද? කැපකිරීමක් නැහැ. අන්න තේරුම් ගන්න පුතේ. මොකක්ද? ආවස්තික පිරිවැය හටගන්නේ විකල්ප තියෙන අවස්ථාව. විකල්ප තියෙනම් තමයි පුතේ එකක් තෝරගත්තම තව එකක් කැප කරන්නේ. විකල්ප තියෙන. විකල්ප නැත්තම් දැන් මේ ඉඳ මේ වී වගා කරයි කියලා අතාරින දෙයක් කැප කරන දෙයක් නැහැ. ආවස්තික පිරිවැයක් නැහැ. තේරුණාද පුතේ? එහෙනම් විකල්ප ප්‍රයෝජන නැත්තම් ආවස්තික පිරිවැයක් නැහැ. මෙහෙම මතක තියාගන්න. ආවස්තික පිරිවැය හටගන්නේ හිගකමයි විකල්ප ප්‍රයෝජනයි නිසා. ආවස්තික පිරිවැය හටගන්නේ සම්පත් හිගවීමත් විකල්ප ප්‍රයෝජන පැවතීමත් නිසා. එහෙනම් හිගකම නැත්තම් ආවස්තික පිරිවැයක් නැහැ. විකල්ප නැත්තම් ආවස්තික පිරිවැයක් නැහැ. හිරුවලිය වාතයේ වර්ෂා ජලයේ හිගකමක් නැහැ. ආවස්තික පිරිවැයකුත් නැහැ. මෙතන මේ කුඹුරේ විකල්පත් නැහැ. ආවස්තික පිරිවැයකුත්. එහෙනම් ආවස්තික පිරිවැය හටගන්නේ හිග සම්පත් වලට විකල්ප ප්‍රයෝජන තිබිච්ච නිසා. හිගකමයි විකල්ප ප්‍රයෝජනයි නැත්තම් ආවස්තික පිරිවැයක් නැහැ. හරිද? right ලියමු දැන්. ලියන්න. විකල්ප ප්‍රයෝජන නොමැති විකල්ප ප්‍රයෝජන නොමැති විකල්ප ප්‍රයෝජන නොමැති
විකල්ප ප්‍රයෝජන නොමැති රතු පෙන අතර ගන්න පුතේ. විකල්ප ප්‍රයෝජන නොමැති රතු පෙන අතර ගන්න. එක් ප්‍රයෝජනයක් පමණක් පවතින. විකල්ප ප්‍රයෝජන නොමැති 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 එක් ප්‍රයෝජනයක් පමණක් පවතින. සම්පත් භාවිතයේදී විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් භාවිතයේදී සාමාන්‍ය පැන එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් භාවිතයේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ. භාවිතයේදී ආවස්තික පිරිවැයක් ඇති නොවේ. විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් භාවිතයේදී ආවස්තික පිරිවැයක් නොපවතී. හරිද? right. එතන යන්න. අදාළ සම්පතට පවතින අදාළ සම්පතට පවතින අදාළ සම්පතට පවතින අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය. අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය. අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය තෝරාගත්තද. අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය තෝරාගත්තද. එකම ප්‍රයෝජනය තෝරාගත්තද. කැපකිරීමක් අවශ්‍ය නොවේ. කැපකිරීමක් අවශ්‍ය නොවේ. අය කියන්න පුතේ. අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය තෝරාගත්තද කැපකිරීමක් අවශ්‍ය නොවේ. ඇති නොවේ. අදාළ සම්පතට පවතින එකම ප්‍රයෝජනය තෝරාගත්තද කැපකිරීමක් ඇති නොවේ. කැපකිරීමක් අවශ්‍ය නොවේ. ඇත්තනේ. කුඹුරට තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද? වී වගාව. වෙන මොකුත් හිටවන්න බෑනෝ. හැලක්නෝ, එරෙනනෝ නේද? ඒ කුඹුරේ වී වගා කරන්න තෝරගත්තා කියලා අතාරින්න දෙයක් නෑ. දැන් සංසන්දනය කරා. මේ ගොඩ ඉඩමට විකල්ප තියෙනවා. එකක් තෝරගත්තොත් තව එකක් අතාරින්න වෙනවා ආවස්තික පිරිවැයක් හටගන්න. මේ මඩ ඉඩමට විකල්ප නැහැ. එක ප්‍රයෝජනයක් තියෙන මොකක්ද? වී වගා. දැන් මේ කුඹුරේ වී වගා කරන්න තෝරගත්තා කියලා ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ නැහැ. කැපකිරීමක් ඇති වෙන්නේ නැහැ. තේරුණාද පුතේ? right. හරිද? right. එහෙනම් පුතේ ඔන්න දෙකවෙනි එක කිව්ව මොකක්ද?
විකල්ප සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවලදී. හරිද? හොඳයි. හොඳ හුස්මක් ගන්න. ලියන්න තුන්වෙනි අවස්ථාව. sorry. වාක්‍යයක් ලියන්න යටින්. යටි වාක්‍යයක් ලියන්න. ආර්ථිකය තුල පවතින ආර්ථිකය තුල පවතින විකල්ප ප්‍රයෝජන නොමැති 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 එක් ප්‍රයෝජනයක් පමණක් පවතින විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින ආර්ථිකය තුල විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත්වලට උදාහරණ පහත වේ. ආර්ථිකය තුල එක් ප්‍රයෝජනයක් පමණ විකල්ප ප්‍රයෝජන නැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත්වලට උදාහරණ පහත වේ. හරිද? right. අර ලියා ගන්න බැරි වෙච්ච දරුවෙකුට පොඩ්ඩක් ඉන්න පන්ති ඉවර වෙච්ච ගමන් පුතරම කියලා දෙන්න. හොඳේ ලියන්න බැරි වෙච්ච ටික කියන්න. අනේ මම පුතේ පොඩි හරි ගැටලුවක් වුණොත් ඔහොම නවතින්න. ලියා ගන්න බැරි වුණොත් තේරුන්නේ නැතොත් ඔහොම ඉන්න. පන්ති ඉවර වෙච්ච ගමන් පුතාට මයික් එක ඔන් කරලා අහන්න පුළුවන්. දැන් මයික් ඔන් කරන්න බෑ. මම මේක හදනවටක් ගාලා 10:30ට ඊට පස්සේ පුතේ පුතාට අඩුපාඩු වෙච්ච තේරුම් නැති තැන් හරිද අහන්න මම උත්තර දෙනවා. ඒවා निराකරණය කරගන්න ඕන. මේ ඔන්ලයින් පුතේ මේ ඔබ ශිෂ්‍යයා 60 පේන්නේ නැතුව ගන්න ඉගෙනilla. තේරෙනව නේද? දවසක පන්ති පටන් ගත්ත දවසක මේව නැවත ටික ටික කියලා දෙනවා. 100%ක් නැතත් කියලා දෙනවා. හොඳේ. right. ආයි කියන්න පුතේ මොකක්ද? ආර්ථිකය තුල පවතින විකල්ප ප්‍රයෝජන නැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් වලට උදාහරණ පහත වේ. ආර්ථිකය තුල විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් වලට උදාහරණ පහත වේ. ආර්ථිකය තුල විකල්ප ප්‍රයෝජන නොමැති එක් ප්‍රයෝජනයක් පමණක් පවතින සම්පත් වලට උදාහරණ පහත වේ. මෙන්න පුතේ උදාහරණ. මෙන්න රටේ තියෙනවා පුතේ විකල්ප නැති එක ප්‍රයෝජනයක් විතරක් තියෙන සම්පත්. මම සම්පත ලියන පුතා කියන්න ඕන මොකක්ද ප්‍රයෝජනය කියලා. පළවෙනි එක මම ලියනවා පුතේ ජෙනරේටරයක්. අපි කියනවාද විදුලි ජනක යන්ත්‍රයක්. ජෙනරේටරයක්. මොකක්ද තියෙන එකම ප්‍රයෝජනය? ජෙනරේටරයක්. පුතේ තියෙන එකම ප්‍රයෝජනය විදුලිය උත්පාදනය විතරයි. වෙන මොකුත් ප්‍රයෝජනයක් තියෙද? මම අහන මේ ප්‍රශ්නයක්. ලක්විජය විදුලි බලාගාරය කැඩුණොත් ඕකෙන් වෙන කරන්න දෙයක් තියෙද? නැහැ. විදුලි ජනක යන්ත්‍රයකින් විදුලි බලාගාරයකින් කරන්න තියෙන එකම ප්‍රයෝජනය පුතේ විදුලි උත්පාදනය විතරයි. වෙන මොකුත් ප්‍රයෝජන නැත්තේ නැහැ. ජෙනරේටර්. නැත්නම් ජෙනරේටර් කියනකොට වඩා හොඳයි පුතේ අපි සිංහලෙන් ලියමු. විදුලි ජනක යන්ත්‍ර. විදුලි ජනක යන්ත්‍ර.
එකම ප්‍රයෝජනය මොකක්ද? විදුලිය උත්පාදනය විතරයි. ලියන්න. 1 විදුලි අලක යන්ත්‍ර විදුලිය උත්පාදනය විතරයි. දරුවෝ උදාහරණ දෙනවා මට. විදුලි ජනක යන්ත්‍ර විදුලි උත්පාදනය විතරයි. හරිද? තා රයිට්. දැන් ඉතින් ඉස්සරහට මේ ප්‍රයෝජනේ ලියන්න එපා. එතකොට මොන්ටිසෝරියක් පන්තියක් වෙනවනේ. නිකන් ලියාගෙන යන්න. රේල් පාර. ප්‍රයෝජනේ ලියන්න එපා. ලැජ්ජයි එතකොට. රේල් පාරට තියෙන එක ප්‍රයෝජනේ මොකක්ද? කෝච්චි යන එක විතරයි. වෙන විසීම් ප්‍රයෝජනයක් තියෙද බලන්නකො රේල් පාරේ. රේල් පාරට වෙන කිසිම ප්‍රයෝජනයක් තියෙද මට කියන්න. ප්‍රයෝජනයක් නෑ. කෝච්චි යන එක විතරයි. තව ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක්. ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක්. ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක්. දැන් ඔපරේෂන් එකකට ගන්නකොට බඩු සෙට් එකක් තියෙනවනේ. ඔය බඩ පලන පිහිය, ඔය බඩේ මල කඩයින් කරන වැලි කඩ දාසිකොළ නේද? ඔපරේෂන් එකක් කරද්දී නේද? අර ලේ හිමාව අපි දාන ස්පොන්ජ් කෑලි නේ? බඩේ නට්ටද කරන අර ඇනමුරි චීස් කුරුප්පුනියන් ඒවා. ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටල. මම අහන පුතාගෙන් එකම ප්‍රයෝජනේ මොකක්ද? ශල්‍ය කර්මය කරන එක විතරයි. අර බඩ පලන පිහියෙන් ඔපරේෂන් එකක් කරද්දී බඩ පලන පිහියෙන් ගෙදර ගෙනල්ලා එළවලු කපන්න පුළුවන්ද? බෑ. අන්න ශල්‍ය වෛද්‍ය උපකරණ කට්ටලයක තියෙන එකම ප්‍රයෝජනය ඔපරේෂන් එක කරන එක විතරයි. තව ලියන්න දෙයි. ඔර්ලෝසු කණුවක්. ඔර්ලෝසු කණුවක්. එකම ප්‍රයෝජනේ වෙලා බලන්න. ලියන්න එපා හොඳයි ලැජ්ජයි එතකොට. විකල්ප නැහැ. ඊළඟ. වැව් බැම්ම. වැව් බැම්ම. වැව් බැම්ම. වැව් බැම්මක තියෙන එකම ප්‍රයෝජනය මොකද්ද පුතේ? වැව් බැම්මක තියෙන එකම ප්‍රයෝජනේ වැවේ වතුර ආරක්ෂා කරන එක. වැව් බැම්ම. තව දෙයක්. හුම්මානය. 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 ඔය මහාචාර්ය ඩැනි අත්තපත්තු මහතාගේ පොතේ තියෙන උදාහරණයක්. හුම්මානය. හුම්මානය කියන්නේ මොකක්ද? මම පොඩ හුම්මානය දර වෙන්නන්න සමහර දරුවෝ ගිහිල්ලා බලලා නැතුවත් ඇති. මෙන්න මේක වෙන්නේ. මොකද්ද? ඔන්නෝම ගල්පරයක් තියෙනවා. මේ හරිය ගැඹුරු මුහුද. වේගෙන් රළ එනවා. මේ වගේ ద్వාරයක් තියෙනවා යටින්. ඒ ద్వාරය තියෙන්නේ මෙහෙමයි පුතේ. උඩට එන්න කුඩා වෙනවා. මේ අර ඈතින් එන රළ මේකේ වැදිලා මේ කුහරය දිගේ උඩට ඇවිල්ලා විශාල ජල කඳක් උඩට එක සැරේට වීසි කරනවා. ඔකට කියන මොකද්ද? හුම්මානය. මොකද කියන නම ගන්නද? හුම්මානය. විශාලම මුහුද සැර කාලෙට ගොඩාක් උඩට මේ වතුර ටික වීසි කරනවා. ඔකට කියන හුම්මානය. මේකට තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද? සංචාරක ආකර්ෂණය විතරයි. සංචාරක ආකර්ෂණය විතරයි. නැතුව මේකේ විදුලි බලාගාරයක් ගහන්න පුළුවන්ද? මුකුත් කරන්න බෑ. දැන් සූත්‍රය ඇවිල්ලා බලන්න. අර වේගෙන් යන වතුර ටික මේ වාර ටිකේ රුස් ගාරුට්ට ගහනවා. සූත්‍රය ඇවිල්ලා ඕ වන්ඩර්ෆුල් කියලා බලාගෙන යනවා. හැබැයි පොඩි සිද්ධියක් තියෙන මේ වතුර ටික උට්ට යනවා. හරිද? එහෙනම් මේකට තියෙන එකම ප්‍රයෝජනය මට කියන්නේ සංචාරක ආකර්ෂණය විතරයි. පොතේ තියෙන උදාහරණයක් නේ. ඉරි කැලක් ගහලා යන්නේ සංචාරක ආකර්ෂණයේ පමණයි. සංචාරක ආකර්ෂණයේ පමණයි. පාලමක් ඊළඟට. පාලමක් එකම ප්‍රයෝජනය උඩින් යන එක විතරයි. පාලමක්. තව ලියන්න. උමගක්. පාලමක් උමගක් උමකට තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද? යටින් රිංගල යන එක විතරයි.
පාලමක් උමගක් විකල්ප ප්‍රයෝජනය. හරි ඇති ඇති. ඔන්න වට පුතේ එක ප්‍රයෝජනයක් තියෙන සම්පත්. හරිද? රයිට්. එහෙනම් අපි කතා කළා පුතේ ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා තමයි අද අපේ මාතෘකාව. අපි කතා කළා පළවෙනි එක මොකක්ද? ආර්ථික නොවන භාණ්ඩ සම්පත් භාවිතය. දෙවෙනි එකේ නම් සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථා වලදී. තුන්වෙනි එක ලියන්න පුතේ. තුන්වෙනි ලියන්න. सेवा वियुक्त संपत् निष्पादनයට යොදා ගැනීමේදී තුන්වෙනි පුතේ සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී सेवा वियुक्त संपत् निष्पादनයට යොදා ගැනීමේදී सेवा वियुक्त संपत् निष्पादनයට යොදා ගැනීමේදී सेवा वियुक्त संपत् निष्पादनයට යොදා ගැනීමේදී right सेवा वियुक्त संपत् निष्पादनයට යොදා ගැනීමේදී මේ අහන්න පුතේ හොඳට දැන් සිකුරාදා පුතේ ආවස්තික පිරිවැයේ පාස් පේපර් ටික කරනවා. සිකුරාදාට ආවස්තික පිරිවැයේ පාස් පේපර් ටික කරනවා. කළා තමයි පාඩම කරන්නේ. මොන පාඩමේ පුතේ පාස් පේපර් ටිකක් කළා යන්නේ අපි. එහෙනම් සිකුරාදා අපි පාස් පේපර් ටික කරනවා ආවස්තික පිරිවැයේ. හරිද? රයිට්. දැන් සේවා වියුක්ත සම්පත් භාවිතයේදී ආර්ථික විද්‍යාවේ වචන දෙකක් එනවා. සේවා නියුක්ත සම්පත් सेवा वियुक्त संपत् आर्थिक विद्याවේ වචන දෙකක් එනවා මොකක්ද පුතේ වචන දෙක सेवा वियुक्त संपत् सेवा नियुक्त संपत् දැනට වැඩට යොදාගෙන තියෙන දැනට නිෂ්පාදනයකට යොදාගෙන තියෙන සම්පත් වලට කියනවා सेवा नियुक्त संपत् දැනට නිෂ්පාදන කටයුත්තකට යොදාගෙන තියෙන සම්පත් වලට කියනවා සේවා නියුක්ත සම්පත්. සේවා නියුක්ත සම්පත්. හරිද? වැඩට යොදාගෙන නැති පැත්තකට දාලා තියෙන සම්පත් වලට කියනවා සේවා වියුක්ත සම්පත්. හරිද? දැනට වැඩට යොදාගෙන තියෙන සම්පත් වලට කියනවා සේවා නියුක්ත සම්පත්. දෙවෙනි එකට කියනවා සේවා වියුක්ත සම්පත්. හරිද? රයිට්. හොඳයි. පොදුස් පොත. මේ බලන්න කතාව. සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී ඔන්න මම පොඩි උදාහරණයක් ගන්නම්. ඔන්න මම දැන් රස්සාවක් කරන මිනිස්සෙක්. මේ ඉන්නේ මම. මේ ඉන්නේ මම. හරිද? ඔන්න මම. මම දැනට රස්සාවක් කරනවා. මොකද්ද මගේ රස්සාව? ගුරු වෘත්තිය. ගුරුවරයෙක්. මම දැන් ගුරුවරයෙක්. මම දැනට රස්සාවක් කරනවා කියන්නේ පුතේ මම සේවා නියුක්ත සම්පත. මම සේවා නියුක්ත සම්පත. මම දැනට රස්සාවක් කරනවා ඒ කියන්නේ මම සේවා නියුක්ත සම්පත. හරි? දැන් මට එනවා පුතේ බැංකුවක ජොබ් එකක්. ඔන්න බැංකුවක ජොබ් එකක් එනවා. ඔන්න මට බැංකුවක රස්සාවක් හම්බ වෙනවා. දැන් මොකෝ වෙන්නේ? මම බැංකුවේ රස්සාව තෝරගත්තොත්. බැංකුවේ රස්සාව තෝරාගත්තොත් මොකෝ වෙන්නේ? ඔන්න මම බැංකුවේ රස්සාව තෝරගෙන බැංකුවකට යනවා. දැන් මොකෝ වෙන්නේ? මට ගුරුවරයා කියන රස්සාව අතාරින්න වෙනවා. හට ගන්නවා මොකද්ද පුතේ? ආවස්තික පිරිවැය. හට ගන්නවා මොකද්ද පුතේ? ආවස්තික පිරිවැය. අන්න එනම් කල්පනා කරන්න පුතේ මොකක්ද? මම සේවා නියුක්ත සම්පතක්.
නේ දැනට නිෂ්පාදනයට යොදා ගත්ත සම්පත මම බැංකුවේ රස්සාවට ගියොත් මම අලුත් රස්සාවට ගියොත් මම කරමින් ඉන්න එක අතාරිනවා අතහරින එකට තමයි කියන්නේ මගේ පුතේ ආවස්තික පිරිවැය අතාරින එකට තමයි කියන්නේ ආවස්තික පිරිවැය එහෙනම් ආවස්තික පිරිවැයක් තියෙනවද නැද්ද තියෙනවා මෙන්න ඉන්නවා පුතේ රස්සාවක් නැති කෙනෙක් මෙයා රස්සාවක් නැහැ මෙයා කැම්පස් අවුට් වෙලා රස්සාවක් නැතුව ඉන්න බලාගෙන රස්සාවක් හම්බෙනකන් ඉන්න මෙයා පුතේ මෙයාට කියනවා සේවා නියුක්ත සම්පත මෙයා මොකක්ද සේවා නියුක්ත සම්පත මෙයා සේවා නියුක්ත සම්පත මෙයා දැනට රස්සාවක් කරන කෙනෙක් මෙයා රස්සාවක් නෙවෙයි සේවා දැනට නිෂ්පාදනයට යොදාගත්තේ නැති ඒවට කියන්නේ සේවා යුක්ත සම්පත පුතා යනකොට හම්බෙන පාරයිනේ වගා කරපු නැති ඉඩමක් පුතා කියන්නේ මොකක්ද සේවා යුක්ත ඉඩමක් වගා කරපු නැති මේ ඉඩමක් හම්බෙන සේවා යුක්ත සම්පත හරිද තව පුතා යනකොට පාරේ හම්බෙනවා ගොඩනැගිල්ල වහලා දාපු ගොඩනැගිල්ල සේවා වියුක්ත සම්පතක් පැහැදිලිද රයිට් සේවා වියුක්ත සම්පත හරිද ඔන්න පුතා යනකොට අහු වෙනවා වහලා දාපු කර්මාන්තශාලාව සේවා වියුක්ත සම්පත ළමයි මෙසේජ් එකක් දානවා කොල්ලෙක් නැති කෙල්ලෙක් හම්බුනොත් කියන්න බැරිද මෙසේජ් එකක් දානවා කොල්ලෙක් නැති කෙල්ලෙක් හම්බුනොත් සේවා වියුක්ත සම්පතක් කියන්න බැරිද මම ඒක දන්නේ නැහැ ඔයා පොඩ්ඩක් හොඳ හිතලා සුදුසු නම් පාවිච්චි කරන්න වචනේ හරිද රයිට් මරු ළමයි ටිකක් ඉන්නේ මේ කරේ හොඳයි ඔන්න සේවා නියුක්ත සම්පත සේවා වියුක්ත සම්පත දැන් මෙයා බැංකුවේ රස්සාවට යනවා මෙයා බැංක් ජොබ් එක තෝරගත්තා බලන්න පුතේ හොඳට මෙයාට අතාරින්න දෙයක් තියද අතාරින්න දෙයක් නෑ අතාරින්න දෙයක් නෑ අන්න බලන්න පුතේ හොඳට සේවා නියුක්ත සම්පතක් අලුත් දෙයකට තෝරගත්තොත් කරමින් ඉන්න එක අතාරින්න වෙනවා හට ගන්නවා ආවස්තික පිරිවැය සේවා නියුක්ත සම්පතක් මේ නියුක්ත සම්පතක් තව දෙයකට තෝරගත්තොත් තව එකක් අතාරින්න වෙනවා හට ගන්න මොකද්ද ආවස්තික පිරිවැය හැබැයි පුතේ සේවා වියුක්ත සම්පත පැහැදිලිව වචන පොඩ්ඩක් සේවා වියුක්ත සම්පත සේවා වියුක්ත සම්පත වියුක්ත සේවා වියුක්ත සම්පතක් යොදාගත්තට ආවස්තික පිරිවැයක් හටගන්නේ නැහැ ආලියන් යටින් යන්නේ පොදුවේ සේවා වියුක්තියක් ඇති අවස්ථාවල 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 ආවස්තික පිරිවැයක් ඇති නොවේ පොදුවේ සේවා වියුක්තියක් ඇති අවස්ථාවල පොදුවේ සේවා වියුක්තියක් ඇති අවස්ථාවල ආවස්තික පිරිවැයක් ඇති නොවේ හරිද ආවස්තික පිරිවැයක් ඇති නොවේ එතරම් ලියන්න පුතේ නිෂ්පාදනයට අවශ්‍ය කරන නිෂ්පාදනයට අවශ්‍ය කරන නිෂ්පාදනයට අවශ්‍ය කරන
සියලුම සම්පත් නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලුම සම්පත් සේවා වියුක්තව හෝ නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලුම සම්පත් සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී ඇති අවස්ථාවල සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී ඇති අවස්ථාවල සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී ඇති අවස්ථාවල එම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තද එම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. එම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. අය කියන්න පුතේ. එම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. මම ආයි කියන්නම් පුතේ වාක්‍ය ටික. නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලුම සම්පත් සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී ඇති අවස්ථාවල එම සම්පත් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. ආයි කියන්නම්. නිෂ්පාදනයට අවශ්‍ය කරන සියලුම සම්පත් සේවා වියුක්තව හෝ ඌන උපයෝජනය වී ඇති අවස්ථාවල එම සම්පත් යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. හරිද? රයිට්. එහෙනම් පුතේ මතක තියාගන්න මෙන්න මේ කතාව. ආවස්තික පිරිවැය සම්බන්ධයෙන් මෙන්න මේ මතක තියාගන්න. ආවස්තික පිරිවැය කියන්නේ කැප කරන ඊළඟ හොඳම අවස්ථාව. ආවස්තික පිරිවැයේ ලක්ෂණ තුනයි. මොකක්ද? මූර්ත සංකල්පයකි, ආත්මගත සංකල්පයකි, බාහිර පාර්ශවයන්ට දැරීමට සිදුවිය හැකියි. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා තුනයි. 1. ආර්ථික නොවන සම්පත් භාවිතයේදී. 2. සම්පත් වලට විකල්ප නොමැති අවස්ථාවලදී. 3. සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී. එහෙනම් මුතේ දැන් ඔන්න උගන්වලා ඉවරයි. දැන් ඔබේ ප්‍රශ්නවලට උත්තර දෙන වෙලාව. උගන්වලා ඉවරයි. ඔබේ ප්‍රශ්නවලට